කොහොමද ළමයි? අද අපි අපේ චුම්බක ක්ෂේත්‍ර පාඩමේ අවසාන කොටස පරිණාමක කියන කොටස ආරම්භ කරන්න යන්නේ. බොහෝ දුරට අද දවස් ඇතුළත අපිට ඒක අවසන් කරන්නත් හැකියාවක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් ඔයාලගේ ටියුට් එකේ පරිණාමක කොටස පෙරලා ගන්න. එතකොට පරිණාමකයක් කියන්නේ මොකක්ද කියලා සරලවම කිව්වොත් පරිණාමකයක් අපි භාවිත කරන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් විශාලත්වය වෙනස් කරන්න. උදාහරණයක් විදිහට ගමු අපිට තියෙන වෝල්ට් 200ක් ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක්. අපිට ඒක වෝල්ට් 500 බවට වැඩි කර ගන්න ඕන නම් අපි පරිණාමකයක් භාවිත කරනවා. ඒ වගේම අපි ගාව තියෙන වෝල්ට් 200ක් අපිට ඒක වෝල්ට් 200 වෝල්ට් 50 දක්වා අඩු කර ගන්න අවශ්‍ය නම් අපි එතනත් පරිණාමකයක් තමයි භාවිත කරන්නේ. ඒතර මතක තියාගන්න මේ පරිණාමකය කියන උපකරණය වැඩ කරන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවට පමණයි. ඒක එහෙම වෙන්නේ මොකද කියන එක මේ ඉස්සරහට කරගෙන යද්දි තේරෙනවා. සරල ධාරාවක් පරිණාමකයකින් වෙනස් කරගන්න බෑ. ප්‍රත්‍යාවර්ත නම් පමණයි පරිණාමකයේ ක්‍රියාත්මක වෙන්නේ. ඒතර දැන් මම කිව්වා ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් වෙනස් කරන්න තමයි පරිණාමක භාවිත කරන්නේ. අපිට පරිණාමකයක් භාවිත කරලා අපිට පුළුවන් අපි පරිණාමකය කියලා හිතන්නේ. අපි ගාව තියෙන වෝල්ට් 230ක් කියලා හිතමු. මේ වෝල්ට් 230 මේ පරිණාමකයෙන් නැහැ මම කියනවා. අපි ගාව වෝල්ට් 230ක් තියෙනවා. අපිට පුළුවන් මේක පරිණාමකයෙන් අපිට වෝල්ට් 50ක් දක්වා අඩු කරන්න. මෙන්න මේ જાතිය පරිණාමක වලට අපි කියනවා අවකර පරිණාමකය. කියන්නේ වෝල්ටීයතාව අඩු කරන පරිණාමක වලට කියනවා අවකර පරිණාමකය. මේවා නම් ඕලේ වලත් මම හිතන්නේ ඔයාලට තිබ්බා. ඒ වගේම අපි හිතමු ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් තියෙනවා වෝල්ට් 230ක් විතර තියෙන එකක්. අපි වෝල්ට් 1000ක් දක්වා වැඩි කරනවා. ඒ කියන්නේ වෝල්ටීයතාව වැඩි කරනවා. එතන මේ විදිහට වෝල්ටීයතාව වැඩි කරන පරිණාමක වලට අපි කියනවා අධිකර පරිණාමක කියලා. ඒතකොට එනම් පරිණාමක දැන් කරුණු තුනක් කතා කරා. එකක් තමයි පරිණාමක වැඩ කරන්නේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයකට නැත්නම් ප්‍රත්‍යාවර්ත ධාරාවකට පමණයි. දෙවෙනි එක තමයි මේ වර්ග දෙකකට බෙදෙනවා. මේකේ පළවෙනි එක තමයි වෝල්ටීයතාව අඩු කරන පරිණාමක අවකර පරිණාමක ලෙසත් වෝල්ටීයතාව වැඩි කරන පරිණාමක අධිකර පරිණාමක ලෙසත් හඳුන්වනවා. එතකොට මේ පාඩමේ අපි ඉගෙන ගන්නවා මේ පරිණාමකයේ අභ්‍යන්තරය මොන විදිහටද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. ඇත්තටම තමයි අපේ මේ පාඩමේ කලින් කරපු කොටස විද්‍යුත් චුම්බක ප්‍රේරණයනේ. අන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මය තමයි මේ පරිණාමකයක් ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන මේ චුම්බක ක්ෂේත්‍ර පාඩම ඉගෙන ගත්තට පස්සේ ඒ මූලධර්මයේ යටතේ ක්‍රියාත්මක වන උපකරණයක් තමයි මේ පරිණාමක. ඉතින් ඒකින්ද අපි දැන් පරිණාමක ගැනත් ඉගෙන ගන්නවා. හොඳයි. එහෙනම් අපි පරිණාමක වල මූලධර්මය නැත්නම් ක්‍රියාකාරීත්වය විස්තර කරන්න කලින් අර උඩ තියෙන ඡේදය කියව ගමු. ටියුට් එකේ පරිණාමක මාතෘකාවට පහලින් පොඩි හැඳින්වීමක් තියෙනවා. මාත් එක්කම කියව ගන්න බලන්න. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක විශාලත්වය වෙනස් කිරීම සඳහා පරිණාමක භාවිතා කරන්නේ. හරිනේ? මෙහිදී භාවිතා වන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මයයි. ඒකත් මම කිව්වා. ඊළඟට මොකක්ද කියන්නේ? වෝල්ටීයතාව අඩු කරන පරිණාමක අවකර පරිණාමක ලෙසත් වෝල්ටීයතාව වැඩි කරන පරිණාමක අධිකර පරිණාමක ලෙසත් හඳුන්වයි.
හරිනේ. හරි. ඕවා ටික ඔයාලා highlight කරලා නැත්නම් ඉරක් ගහලා තියාගන්න. ඒක ඊට ගහගත්තට පස්සේ අපි පරිණාමකයක ක්‍රියාකාරීත්වය විස්තර කරමු. හරි. ඉරි ගහගන්නේ ටික. හරිද ළමයි? එහෙනම් මම දැන් ඔය පරිණාමකය බෝඩ් එකේ අඳින ගමන්ම ටික ටික විස්තර කරලා දෙන්නම්. හරි? පරිණාමකයක තියෙන ප්‍රධානම කොටස තමයි ඒකේ තියෙනවා මෘදු යකඩ ලෝහයෙන් හදපු මම මේක උඩ මේ පැත්තට අල්ලලා දෙන්න. පරිණාමකයේ තියෙනවා මෘදු යකඩ ලෝහයෙන් හදපු ලෝහ කුට්ටියක්. ඔන්න ඔය වගේ ඒක මෘදු යකඩ කියන ලෝහයෙන් තමයි ඒක නිර්මාණය කරන්නේ. අපි ඕකට කියනවා මෘදු යකඩ මධ්‍යය කියලා. නැත්නම් හරය කියලා කියනවා. මෘදු යකඩ හරය කියනවා. නැත්නම් මෘදු යකඩ මධ්‍යය කියනවා. ඒ වගේ නම් මොකට භාවිත කරනවා. එතකොට හැබැයි තමයි මේකේ මැද සිදුරක් තියෙන්නේ. මේක නිකන් තනිකර ඝනකාකාර කුට්ටියක් නෙවෙයි මේක සිදුරක් තියෙනවා. සිදුරක් තියෙනවා. මට හිතෙනවා ඔයාලට ඒක තේරෙනවා කියලා මේ ත්‍රිමාන හැඩය. ඔකට අපි කියනවා මෘදු යකඩ මධ්‍යය කියලා. මේක නම් කරන්න. මොකද මේක කියන්නේ? මෘදු යකඩ මධ්‍යය කියලා කියනවා. ඊට පස්සේ මේකේ කම්බි දඟරයක් තියෙනවා මෙන්න මේ වම් පැත්තේ. මොන පැත්තකද ගමන්නේ? තියෙනවා. මේ වගේ මේකේ මේ මෘදු යකඩ මධ්‍ය වටේ ඔතලා තියෙනවා. ඔන්න විදිහට කම්බි දඟරයක් ඔතලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ කම්බි දඟරය මෙතන ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයකට සම්බන්ධ කරලා තියෙනවා. එතන මේ ප්‍රත්‍යාවර්ත ධාරා ප්‍රබලයක් මෙතන තියෙනවා. හරි. මෙන්න මේ දඟරයට අපි කියනවා ළමයි ප්‍රාථමික දඟරය කියලා කියනවා. මම මේකට ඉතලයක් කරගන්න මම. කොට අපි නම දෙනවා ප්‍රාථමික දඟරය. प्राथमिक දඟරය කියන. නැත්නම් කියන ප්‍රයිමරි කොයිල් කියලා. ප්‍රයිමරි කොයිල් කියලා කියනවා. ඊට පස්සේ මෙන්න මේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා ප්‍රභවයෙන් මේ දඟරයට සපයන විභවාන්තරය. අනේ මෙන්න මේ කරා තියෙන විභවාන්තරය. අපි කියනවා ප්‍රාථමික විභවාන්තරය. VP කියලා කියනවා. මේ P අකුරෙන්නේ මේ ප්‍රාථමික කියන්නේ ඉංග්‍රීසියෙන් ප්‍රයිමරි කියනවනේ. ඒ ප්‍රයිමරි කියන එකේ P අකුර තමයි මේ VP. හරි. දැන් මේකේ මොකක් හරි ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගන්නවා. ඒ ධාරාවට කියනවා ප්‍රාථමික ධාරාව. IP කියලා. හරි. දැන් ඊළඟට වෙන දේ මම මෙහා පැත්ත ගැන පස්සේ කියන්නම්. මේකේ වෙන දේ කියන්න. දැන් මේකේ මේ ධාරාව ගන්නවා ළමයි. ඔය පැත්තට අනිත් පැත්තට දැන් මම ලේසියට ගන්නම් අනිත් පැත්තට ගන්නවා කියලා. දැන් ධාරාව වෙනස් වෙනවා කියනවා. ප්‍රත්‍යාවර්ත ධාරාවට කියලා මේ පැත්තට ගන්න අනිත් පැත්තට. එහෙනම් ධාරාවේ දිශාව මොහොතින් මොහොත
මාරු වෙනවා ප්‍රත්‍යාවර්ත ධාරාවකනේ. මේ මොහොතේ මේ පැත්තට. එතකොට මෙන්න මේ කම්බි දංගරයේ ධාරාවක් ගන්නවා ළමයි කියන්නේ. ඔන්නම ධාරාවක් ගන්නවානේ. ඔය ධාරාව ගණන නිසා මම දැන් ධාරාවක් යඳින්නේ නැහැ නැත්නම් රූපයක් ඇතේනවා. එතකොට මේ ප්‍රාථමික දංගරයේ මේ ගන්න ධාරාව නිසා මේ දංගරය ඇතුලේ ඇති වෙනවා චුම්බක ක්ෂේත්‍රයක්. ඒක අපි දන්නවා. ඒ අර පරිනාලිකාවක් එහෙම අඳිද්දි අපි ඉගෙන ගන්න මේ පරිනාලිකාව ඇතුලේ ඇති වුණා කියලා චුම්බක ක්ෂේත්‍රයක්. මේකේ ධාරාව යද්දි. අන්න ඒ වගේ මේ පරිනාලිකාව වගේමනේ මේ කම්බි දංගරයත්. ඒතර මේ කම්බි දංගරය ඇතුලේ චුම්බක ක්ෂේත්‍රයක් නැත්නම් චුම්බක ශ්‍රාවයක් ප්‍රේරණය වෙනවා. ඒ චුම්බක ශ්‍රාවය අපි හිතමු මේක ඇතුලේ ඔන්න උඩ අතට තියෙනවා කියලා. මේ දිශාව. ඔන්නෝම මේක වෘද්ධි අගඩේ ඇතුලේ මේ කම්බි දංගරයට ඇතුලෙන් ඔය වගේ චුම්බක බල රේඛා ප්‍රේරණය වෙනවා. මේකේ ධාරාව ගලද්දී අන්න ඉතින් චුම්බක ක්ෂේත්‍රය ප්‍රේරණය වෙනවා. හරි. මේක මේ කම්බි දංගරය ඇතුලේ නේද? කම්බි දංගරයේ තියෙන මේකට පිටි. तर चुंबक क्षेत्र मंगणना අපි දිශාව ඉහළට කිරීද? එතකොට ළමයි ඊළඟට වෙන දේ මේකේ මේ ප්‍රේරණය වෙච්ච චුම්බක ශ්‍රාවය සාමාන්‍ය පරිනාලිකාවක වෙනවට වඩා දෙයක් මෙතන වෙනවා. මේ මුද්‍රයකට මැදයට පුළුවන් මේ චුම්බක ශ්‍රාවය බන්ධනය කරලා තියාගන්න. බන්ධනය කියන්නේ බැඳලා තියාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ශ්‍රාවය මේ මුද්‍රයකට මැදේ මගින් අර එයාගේ පාර ඔස්සේ අරන් යනවා. ඒකේ මුද්‍රයකට වලට තියෙන හැකියාවක්. ඒ මුද්‍රයකට මැදෙන් කරන මෙන්න මේ චුම්බක ශ්‍රාවය මෙන්න මේ පාර දිගේ අරගෙන යනවා. ඔන්නෝම ඊට වටෙන් ගිහලා ආයර සම්පූර්ණ කරනවා. ඒකේ මුද්‍රයකට වලට තියෙන හැකියාවක්. අපි කියනකොට ශ්‍රාවය බන්ධනය කර ගැනීමේ හැකියාව. ඒ මුද්‍රයකට වලින් බලාපොරොත්තු වෙන්නේ ඒක. නැත්තම් මේ කොහෙන් හරි ගිහලා එහෙම එනවනේ. එහෙම එන්නේ නැහැ. අර යාගේ ඒක ඔස්සේ යනවා. ඒතර මේ සියලුම බල රේඛා ඔක්කොම නේ එකක් දෙකක් ඇරෙන්න ඉතුරු ඔක්කොම අතිබහුතරය මේ මුද්‍රයකඩේ ඔස්සේ ගමන් කරනවා. ඕන වගේ ගිහලා යාගේ පතේ සම්පූර්ණ කරනවා. ඉතුරු ඒවා තියෙනවා තමයි. තේරෙනවද? නෝ යාගේ පතේ සම්පූර්ණ කරනවා. ඊට පස්සේ ළමයි එතකොට මෙහෙම දෙකුත් තියෙනවා. දැන් මේ ධාරාවේ දිශාව මොහොතින් මොහොත මාරු වෙනවානේ ප්‍රත්‍යාවර්තයනේ. එතකොට මේ ධාරාව නිසා මේ ප්‍රේරණය වන චුම්බක ශ්‍රාවයත් මොහොතින් මොහොත දිශාව මාරු වෙනවා. ඒකත් ප්‍රත්‍යාවර්තයි. කෙනෙක් වෙලාවකට මේ දිශාවට ගන්නවා අනිත් වෙලාවට මේ දිශාවට ගන්නවා. බල රේඛාට දිශාව මාරු වී තමයි විශාලත්වයත් මොහොතින් මොහොත වෙනස් වෙනවා. මොහොතින්. ඊට පස්සේ මේකෙ මෙන්න මේ පැත්තේ තව කම්බි දඟලයක් තියෙනවා. ඒකත් මම අඳින්නම් පොඩ්ඩක් ඉන්නවා මම මේ. දැන් මේ පැත්තේ තියෙනවා කම්බි දඟලයක් එකත් මම ඇන්දොත්
කම්බි දඟලයක් මෘදු යකඩේ අනිත් පැත්තේ තියෙනවා. ඔතන තියෙනවා. එළියට අරන් තියෙනවා අග්‍ර දෙක. ඊපස්සේ මේක තමයි අපිට අවශ්‍ය කරන උපකරණයට සම්බන්ධ කරන්න දැන් වෙනස් කරපු විභවාන්තරය මෙතනින් තමයි එළියට ගන්නෙ. ඒ කොහොමද මේ විභවාන්තරය එන්නේ? අපි තුනද ප්‍රතිරෝධකයක් වගේ මම දාන්නකෝ. දැන් ළමයි මේ බලන්න. දැන් මේ කම්බි දංගරයට අපි කියනවා ද්විතීක දංගරය කියලා. කම්බි දංගරයට අපි කියනවා ද්විතීක දංගරය. ද්විතීක දංගරය. අපි නැත්නම් secondary coil කියලා කියනවා. එතකොට මෙන්න මේ දංගරයේ බලන්න වෙන දේ. එතකොට මේ දංගරයේ ඇතුලේ තියෙන චුම්බක ශ්‍රාවයක් තියෙනවානේ. දැන් මෙහා විසින් ඇති කරපු එක මෙන්න මේ ද්විතීක දංගරය තුලින් යනවා. එතකොට මේ දංගරය තුලේ තියෙන චුම්බක ශ්‍රාවය එක ප්‍රත්‍යාවර්තය. මොහොතින් මොහොත දිශාව විශාලත්වය වෙනස් වෙන චුම්බක ශ්‍රාවයක් තමයි මේ දංගරය තුලේ තියෙන්නේ. දැන් විද්‍යුත් චුම්බක ප්‍රේරණය මතක් වෙන්න ඕන. ඒතර විද්‍යුත් චුම්බක ප්‍රේරණයදී අපි ඉගෙන ගත්තේ මොකද්ද? පරිනාලිකාවක් නැත්නම් සන්නායක පුඩුවක් ඇතුලේ චුම්බක ශ්‍රාවය මොහොතින් මොහොත වෙනස් වෙනකොට ඒකේ විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා කියලා අපි විද්‍යුත් චුම්බක ප්‍රේරණයදී ඉගෙන ගත්තා. දැන් බලන්න මෙතන වෙන්නේ ඒක නේද මේ ද්විතීක දංගරය ඇතුලේ තියෙන චුම්බක ශ්‍රාවය මොහොතින් මොහොත වෙනස් වෙනවා. විශාලත්වයක් වෙනස් වෙනවා. දිශාවත් වෙනස් වෙනවා. එහෙනම් මේ පරිනාලිකාවේ දෙකලවර විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙන්න ඕන. එතන මේ පරිනාලිකාවේ දෙකලවර ප්‍රේරණය වෙනවා විද්‍යුත් ගාමක බලයක් වෙන මෙතනයි. ඒක මම මෙතනින් අඳි ලියන්නම්. එන්නේ ප්‍රේරණය වෙන විද්‍යුත් ගාමක බලයට අපි Vs කියලා කියනවා. S කියන්නේ ළමයි secondary නේ. ද්විතීක කියන්නේ secondary. ඒකට S අකුර එක දානවා. secondary කියන්නේ Vs. ඊට අනුව මේකේ කිසියම් ධාරාවක් ප්‍රේරණය වෙනවා. අපි හිතුව මේ පැත්තට කියලා. එන්නේ ධාරාව අපි Is කියලා ලියන්න පුළුවන්. ද්විතීක ධාරාව. තේරුණාද ළමයි? එතකොට ඕක තමයි සිද්ධිය. නේ සරලවම කිව්වොත් මේ පැත්තේ ප්‍රාථමික දංගරය තුලින් ධාරාවක් ගලද්දී ඒක ඇතුලේ චුම්බක ශ්‍රාවයක් ප්‍රේරණය වෙනවා. ඒ චුම්බක ශ්‍රාවය මේ මෘදු යකඩ මැදේ මගින් ගෙනියනවා ද්විතීක දංගරය තුලින්. ඒතර ද්විතීක දංගරය තුල තියෙන ශ්‍රාවය වෙනස් වෙද්දී ඒකේ දෙකලවර අප විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. ඒතර මේ Vp Vs වෙනස් ළමයි. සමහර අපි ඒක වෙනස් කරන්නේ කොහොමද කියන එක පස්සේ කතා කරනවා. දැන් මේ Vp ට වඩා Vs වැඩි වුණොත් වෝල්ටේජ් තාම වැඩි වෙලා නේ. එහෙනම් මේක අධිකර පරිණාමකයක් වෙනවා. Vp ට වඩා Vs අඩු වුණොත් වෝල්ටේජ් තාම අඩු වෙලා නේ. එහෙනම් මේක අවකර පරිණාමකයක් කියලා අපිට කියන්න පුළුවන්. අන්න ඒ විදිහට මේක අධිකර අවකර කරන්නේ බවට පත් කරන්නේ කොහොමද කියන එක අපි ඉස්සරහට කතා කරනවා. දැනට වෙන දේ තේරුණා නම් ඒ ප්‍රමාණවත් වෙනවා ළමයි. හොඳයි. දැන් ඔය කතාව පරිණාමක ටියුට් එකේ ඒ අදාළ පිටුවේ ඔයාලා මෙතන මේ රූපය ඇඳ ගන්න ඕන. ඒක මම වෙලාව දෙන්නම්. මෙන්න මේ පහළ තියෙන ඡේදය. මම කියවනවා මාත් එක්ක කියවගමු. පරිණාමකය මෘදු යකඩ මැදයක් ප්‍රාථමික දංගරයක් හා ද්විතීක දංගරයකින් සමන්විත වේ. ප්‍රාථමික දංගරයට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා සැපයුමක් ලබා දුන් විට දංගරය තුළ ප්‍රත්‍යාවර්ත චුම්බක ශ්‍රාවයක් ඇති වේ. මෘදු යකඩ වලට ශ්‍රාවය බන්ධනය කර ගැනීමේ හැකියාවක් පවතින බැවින් ප්‍රාථමික දංගරයේ ඇතිවන ශ්‍රාවය මෘදු යකඩ මැදය මගින් ද්විතීක දංගරය තුලින් ගෙන යයි. ද්විතීක දංගරය තුල පවතින ශ්‍රාවය කාලය සමග වෙනස් වන විට ද්විතීක දංගරයේ
විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වේ. ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලයද ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක්ම වේ. හරි. දැන් ඔය ඡේදේ ළමයි ඔයාලා කියවලා ඒක අවශ්‍යව ඔයාලම highlight කරගන්න. ඊට පස්සේ මෙන්න මේ රූපය අර උඩ තියෙන කොටසනේ. මෙන්න මෙතන තියෙනවානේ. මෙන්න මේ රූපය මේක දිහා බලාගෙන සම්පූර්ණ කරගන්න. හරි. එහෙනම් වැඩේ පටන් ගන්න. හරි ළමයි. දැන් ඔයාලා ඒක අඳගත්තනේ. දැන් මේක චුට්ටක් දිහා දැන් ඔය මම කියලා දීපු ටික ඔයාලට හොඳට තේරුණා නම් මේ ප්‍රත්‍යාවර්ත ධාරාවකට පමණක් පරිණාමකයේ ක්‍රියාත්මක වෙන්නේ මොකද කියන එකට උත්තරයක් හම්බෙන්න ඕන. يعني මේ පරිණාමකයේ සරල ධාරාවකට වැඩ කරන්නේ නැත්තේ මොකද කියන්නේ. හේතුව තමයි සරල ධාරාවක් කියන ළමයි කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැති ධාරාවන්නේ. එතකොට කියන්නේ සරල ධාරාව කියන්නේ නියත ධාරාවක්. එතකොට මේ සරල ධාරාව නිසා මේකේ චුම්බක ශ්‍රේෂ්ඨයක් නැත්නම් චුම්බක ශ්‍රාවයක් ප්‍රේරණය වුණත් ඒ ප්‍රේරණය වන චුම්බක ශ්‍රාවය නියතයි තමයි. කාලයත් එක්ක වෙනස් වෙන්නේ ඔය විදියටම ඔය පැත්තටම ඔය විශාලත්වයෙන්ම තියෙනවා. මේ ද්විතීක දංගරය තුල තියෙන චුම්බක ශ්‍රාවය කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැත්නම් මේකේ විද්‍යුත්ගාමක බලය ප්‍රේරණය වෙන්නේ නැහැ. අපි කලින් ඉගෙනගෙන තියෙනවා. මේකේ තියෙන ශ්‍රාවය වෙනස් වීමක් විතරයි විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙන්නේ. මොකද ෆැරඩේ නියමය මතක නම් ෆැරඩේ නියමය අපි ඉගෙන ගත්තේ ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලය සමානුපාතික වෙන්නේ ශ්‍රාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවට. ඒතර මේ සරල ධාරාවක් නිසා මේක ඇතිවන ශ්‍රාවය වෙනස් වෙන්නේ නැහැ. ඒමම තියෙනවා. ඒ කියන්නේ ඩෙල්ටා ෆයි එක කියන සරල ධාරාවක්. බිඳුවේ ශ්‍රාව වෙනසක් නැහැ. තියෙන එක ඒ විදිහටම නියතයි. ඒතර ඩෙල්ටා ෆයි බිඳුව වෙනවා. ඒතර ඊ ප්‍රේරිතත් බිඳුවක් කරන ඉතින් සරල ධාරාවක් මෙතනින් දුන්නත් වැඩක් නැහැ. මෙතන විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙන්නේ නැහැ. ඒකින්ද තමයි මේ ප්‍රත්‍යාවර්ත ධාරාවකට පමණක් මේ පරිණාමක ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලිද? හරි. දැන් අපි කරන්න යන්නේ මේ පරිණාමක සඳහා සමීකරණ ගොඩනගන්න. හරි. බලා ගන්න. සමීකරණ ගොඩනගන්න කලින් පොඩි රාශි දෙකක් අර්ථ දක්වන්න ඕන. මම ඒවා අඳුනන්නම්. NP සහ NS කියලා. NP කියන්නේ ළමයි මේ ප්‍රාථමික දංගරයේ තියෙන කොටවල් ගන්න. කොටවල් කීයද? NS කියන්නේ ළමයි මේ ද්විතීක දංගරයේ තියෙන කොටවල් ගන්න. මේ පද දෙක මම මෙතන අඳුන ගන්නවා. NP කියන්නේ ප්‍රාථමික දංගරයේ කොට ගණන. NS කියන්නේ ද්විතීක දංගරයේ කොට ගණන. ඔන්න විදිහට මේ පද දෙක හඳුනගමු. හරි. මොකද සමීකරණ වලට මේවත් ඕන. හරි. දැන් මම මේ පැත්තට මෙන්න මේ හරිය සමීකරණ ටික ඔප්පු කරනවා. ඔයාලට මතක ඇති ෆැරඩේ නියමය. ෆැරඩේ නියමය අපි ඉගෙන ගත්තේ ළමයි. E ප්‍රේරිත සමානයි ඍණ ඩෙල්ටා ෆයි යට ඩෙල්ටා t. හරි. ඒ කියන්නේ මෙච්චර ශ්‍රාව වෙනසකට මෙච්චර විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. මෙච්චර ශ්‍රාව වෙනස් වෙන ශීඝ්‍රතාවයකට මෙච්චර විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. අනිත් පැත්තටත් කතා කරන්න පුළුවන් මෙච්චර විද්‍යුත්ගාමක බලයකට මෙච්චර ශ්‍රාව වෙනස් වීමේ ශීඝ්‍රතාවක් ඇති වෙනවා. දෙපැත්තට මොකද තියෙන්නේ? එහෙනම් ඔන්න ඔය සිද්ධිය මෙන්න මෙතනට දාන්න. එතකොට මෙතන ඊට දාන්න පුළුවන් මොකද්ද? VP කියලා. එතන E ප්‍රේරිත නෙවෙයි අද එතකොට කොහොමද මෙතන තියෙන විද්‍යුත්ගාමක බලය කියන්නේ VP. සමානයි මේක ඇතුලේ සිද්ධ වෙන ශ්‍රාව වෙනස් වීම අන් ඩෙල්ටා ෆයි යට ඩෙල්ටා t කියලා ගන්නම්.
මේ ඍණ ලකුණ අපි අමතක කරමු. අපි මොකද විශාලත්වයෙන් විතරක් හදාගෙන යන්නේ. ඩෙල්ටා පයි ඩෙල්ටා t. හැබැයි ළමයි මේ එක මෙතන ශ්‍රාව වෙනස් වීමේ සීක්‍රතාවය තියෙන්නේ එක කුඩුවකට. කුඩු ගොඩක් තියෙන හින්දා මුළු එක ගන්න මේක කුඩු ගානෙන් අපි වැඩි කරනවා. කොටවල් ගානෙන් වැඩි කරනවා. ඒ කියන්නේ මේක ලියන්න පුළුවන් np වාරයක් ඩෙල්ටා පයියට ඩෙල්ටා t කියලා. තේරුණාද? එක කොටක ශ්‍රාවය වෙනස් වීමේ සීගතාව ඩෙල්ටා පයි ඩෙල්ටා t. කොටවල් np ප්‍රමාණයක් තියෙන හින්දා මුළු එක ගන්න np ගෙන් වැඩි කරනවා. ඊට පස්සේ ඔය සිද්ධියන්නේ ද්විතීක දඟලයටත් දැම්මොත් එතකොට එතන vs වෙනවා e ප්‍රේරිත. ඒතර කොටවල් ගන්න මෙතන ns ශ්‍රාව වෙනස් වීමේ සීගතාව ඩෙල්ටා පයියට ඩෙල්ටා t. අපිට ඔන්න සමීකරණ ළමයි දෙකක් ආවා. එතකොට මේක මේ ශ්‍රාව වෙනස් වීමේ සීගතාව දෙන්නගම දෙපැත්තෙම සමානයි. මොකද මේකේ වෙනස් වෙන විදිය මේකේ ශ්‍රාවයම එහා පැත්තෙන් යන්නේ. එතකොට මේකේ වෙනස් වෙන සීගතාවයම තමයි මේ පැත්තෙත් වෙනස් වෙන්නේ. දැන් එක බෙදමු දෙකකින්. එතකොට VP යට VS සමානයි මේ ඩෙල්ටා පයි ඩෙල්ටා t ඩෙල්ටා v පයි ඩෙල්ටා t කියපුනම NP යට NS කියලා අපිට ලැබෙනවා. පැහැදිලිද? එතකොට මේක අපි කටපාඩම් කරගන්න ඕන එක සමීකරණයක් ගණන් හදද්දී අපිට ඕන වෙනවා. හරිද? ඊට පස්සේ තව පොඩි කතාවක් මෙතනින් මම ලියන්නම්. මම පොඩි වගුවක් මෙතන ගහ ගන්නම්. අපි පරිණාමක වර්ග දෙකක් ඉගෙන ගත්තනේ. එකක් අධිකර පරිණාමක අනිත් එක අවකර පරිණාමක නේ. ඔය දෙන්නගේ වෙනස්කමත් මේකත් එක්කම අපි මේ ලකුණු කරන් යන්න යන්නේ. හරි. එතකොට ළමයි මේකේ දැන් අධිකර පරිණාමකයක් කියලා මොකක්ද ළමයි? විභවාන්තරය වැඩි කරලා දෙන පරිණාමක. ඒ කියන්නේ VP ට වඩා VS වැඩිව අධිකරයි. එහෙනම් අධිකර පරිණාමකයේ එක ලක්ෂණයක් මොකද්ද? VP ට වඩා VS වැඩි වෙන්න ඕන. VP ට වඩා VS වැඩි වෙනවා නම් මේ කියනවා මේ VP ට වඩා VS වැඩි නම් NP ට වඩා NS වැඩි කරන්න ඕනේ. එහෙනම් අධිකර පරිණාමකයක NP ට වඩා NS වැඩි. ඒතකොට තේරෙනවද මෙයාලා අධිකර පරිණාමකයක් හදන විදිය? ඒ කියන්නේ මේ ප්‍රාථමික දඟලේ තියෙන පොටවල් ගන්නට වඩා ද්විතීක දඟලේ තියෙන පොටවල් ගන්න වැඩි කරලා මේක හැදුවොත් ඒක අධිකර පරිණාමකයක් වෙනවා. එහෙනම් අවකර කියන්නේ විභවාන්තරය අඩු කරන පරිණාමක. කියන්නේ මෙතනට වඩා මෙතන අඩු වෙනම් ඒක අවකරයි. කියන්නේ VP ට වඩා VS අඩු වෙන්න ඕන. නම් ඔන්න VP ට වඩා VS අඩුයි නම් ඒක අවකර පරිණාමකයක්. එතකොට VP ට වඩා VS අඩුයි නම් NP ට වඩා NS උත් අඩු වෙන්න ඕනේ. NP ට වඩා NS අඩුයි. එතකොට ළමයි අවකර පරිණාමකයක් හදන්නේ කොහොමද එහෙනම්? ප්‍රාථමික දඟලේ තියෙන පොටවල් ගන්නට වඩා ද්විතීක දඟලේ තියෙන පොටවල් ගන්න අඩු කරලා පරිණාමක හැදුවොත් ඒක අවකර පරිණාමකයක් වෙනවා. හොඳයි. ඊට පස්සේ තවත් සමීකරණයක් ඔප්පු කරගන්න යන්නේ. ඒක ඔප්පු කරන්නේ කොහොමද බලමු. අපි උපකල්පනයක් කරනවා. හැබැයි සමීකරණ ඔප්පු කරන්නේ පොඩි උපකල්පනයක් මත. අපි උපකල්පනය කරනවා මේ පරිණාමකයේ කාර්යක්ෂමතාව 100ට 100ක් කියලා.
100ක් නම්. ඒ කියන්නේ කාර්යක්ෂමතාව 100% කියන්නේ මොකද්ද? මොකක් හරි උපකරණයක කාර්යක්ෂමතාව 100% කියන්නේ එයාට සපයන ශක්තියම අනිත් පැත්තෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම ශක්ති හානියක් ඒ උපකරණය තුළ සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි කාර්යක්ෂමතාව 100% කියන එකකින් කියන්නේ. එතකොට මේ පරිණාමකයේ කාර්යක්ෂමතාව 100%යි නම් කිසිම ශක්ති හානියක් වෙන්නේ නැත්නම් ඒ කියන්නේ මේ පැත්තෙන් දෙන ශක්තියම අනිත් පැත්තෙන් එළියට එනවා. නැත්නම් මේ පැත්තෙන් දෙන ක්ෂමතාවයම අනිත් පැත්තෙන් එළියට එනවා. තව විදිහකට කිව්වොත් ප්‍රතිදාන ක්ෂමතාව ප්‍රධාන ක්ෂමතාව ප්‍රතිදාන ක්ෂමතාවට සමාන වෙනවා. අපි එහෙම ලියමු. ප්‍රධාන ක්ෂමතාව මට ලියන්න පුළුවන් P in. ප්‍රතිදාන ක්ෂමතාව මට ලියන්න පුළුවන් P out. කාර්යක්ෂමතාව 100% නම් මේ දෙන්න සමානයි. පැහැදිලිද? හොඳයි. දැන් P in ප්‍රතිදාන ක්ෂමතාව කියන්නේ මෙන්න මේ පැත්තේ ක්ෂමතාව. ධාරා විද්‍යුතයේ පාඩම මතක නම් ක්ෂමතාවල තියෙන සමීකරණයක් P සමානයි VI කියලා. එහෙනම් මේ පැත්තේ ක්ෂමතාව VP IP. ලියලා VP IP. එහෙනම් P out කියන්නේ මේ පැත්තේ ක්ෂමතාව VS IS. තේරුණාද? IS. එතකොට VP ගේ යටට මම VS ගන්නවා. එහා පැත්තේ IS ඉතුරු වෙනවා. එයාගේ යටට මම IP දානවා. එතකොට VP යට VS සමානයි IS යට IP කියලා ලැබෙනවා. ඕක තමයි අපේ ඊළඟ සමීකරණය. කටපාඩම් කරගන්න ඕන. හරි. එතකොට ඔන්න ඔය සමීකරණ දෙක මතක නම් ගණන් හදන්න පුළුවන්. එතකොට ඕකෙන් මෙන්න මේ වගුවේ තව පේජයක් අපි පුරව ගන්නවා. දැන් බලන්න අධිකර පරිණාමකයක VP ට වඩා VS වැඩිනේ. මේ එහෙනම් VP ට වඩා VS වැඩි නම් IS ට වඩා IP වැඩි වෙන්න ඕන. මම IS සහ IP මෙතන ලියුවොත් මොකද වෙන්න ඕන? IS මෙතන IP ලියුවොත් මොකද වෙන්න ඕන? VP ට වඩා VS වැඩි නම් IS ට වඩා IP වැඩි වෙනවා. කියලා මෙන්න මේ පැත්තනේ. ඔන්න ඔහොම වෙන්න. අවකර පරිණාමකයක ඒකට මම මෙතන ලියලා ඉන්න IP IS VP ට වඩා VS අඩු නම් VP ට වඩා VS අඩු නම් IS ට වඩා IP අඩු වෙන්න ඕන. කියන මෙන්න මේක. ඔන්න ඔහොම වෙනවා. එතකොට අධිකර සහ අවකර පරිණාමක වල ලක්ෂණ අපිට මතක තියෙන්න ඕන. නැත්නම් ඒ වෙලාවට හදලා ගත්තත් කමක් නැහැ. කොහොමද ඉතින් මේක පුළුවන් වෙන්න ඕන. හරි නේද? හොඳයි. දැන් ළමයි ඔය සමීකරණ දාලා හදන ගණන් මම ගෙදරට දෙන්නම්. අමාරු නෑ. මොන හරි එකක් බැරි වුණොත් මට ඔයගොල්ලෝ මැසේජ් කරලා දෙන්න ප්‍රශ්නංක ඉස්සරහට දාන වීඩියෝස් වලින් මම ඒවා පැහැදිලි කරලා දෙනවා. හරි. එහෙනම් ඔන්න ඕක තමයි සමීකරණ ටික. එතකොට ඔයාලගේ ටියුට් එකේ මේ රූපේ ආයෙ මෙතන සම්පූර්ණ කරගන්න වෙනවනේ. මෙතන රූපේ සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ මේක ටිකක් ලියාගෙන මේ පහළ තියෙන සම්පූර්ණ ඉඩකඩ තියෙන්නේ ඉඩම දීලා තියෙන්නේ මෙන්න මේ ටික ලියා ගන්න. හරිද? එහෙනම් ওই ටික ලස්සනට ඔයාලගේ නෝට් එකට එකතු කරගන්න. හරි ළමයි. එහෙනම් අපි ඊළඟ මාතෘකාවට යමු. ඊළඟ පිටුවේ ඔයාලගේ ටියුට් එක පෙරළුවොත් උඩ මාතෘකාවක් තියෙනවා පරිණාමකයක ශක්තිය හානි වෙන ක්‍රම. කියන්නේ පරිණාමකය දැන් අර කලින් සමීකරණයක් ඔප්පු කරද්දී මෙතන අපි උපකල්පනය කරන්නේ කාර්යක්ෂමතාව 100ට 100යි කියලා. ඇත්තටම කාර්යක්ෂමතාව ළමයි 100ට 100ක් නෙවෙයි. චුට්ටක් හරි ශක්තියක් මේක අතරමැදි හානි වෙනවා. තාපය විදිහට
වගේම ධ්වනිය ඔය වගේ විවිධ ක්‍රම වලින් මේකේ ශක්තිය හානි වෙනවා. එතකොට මූලික ශක්තිය හානි වෙන ක්‍රම 4ක් අඳුරගෙන තියෙනවා. එන ඇත්තටම කාර්යක්ෂමතාව 100% නෙවෙයි. එතකොට මේ ශක්තිය හානි වෙන ක්‍රම 4 ගැන අපි දැනගෙන ඉන්න ඕන. එතකොට එතන 1 2 3 4 කියලා ඔයාලගේ ටියුට් එකේ තියෙනවා ඒ ශක්තිය හානි වෙන ක්‍රම 4. මොනවද තියෙන්නේ ළමයි? සුලි ධාරා 1 2 ජෝතිතාපනය ශ්‍රාවකාන්දුව මන්දායන හානි. ඒතර ඔන්න ඔය ක්‍රම 4 ගැන අපි දැන් ඉගෙන ගන්න යන්නේ. අපි එකින් එක ඉගෙන ගමු. හරි? ඒතර පළවෙනි එක තමයි සුලි ධාරා. එතකොට මේ සුලි ධාරා ගැන අපි ඇත්තටම ටිකක් ගැඹුරට ඉගෙන ගන්නවා. ඉස්සෙල්ලාම අපි ඉගෙන ගමු මොකද්ද මේ සුලි ධාරාවක් කියන්නේ කියලා. ඊට පස්සේ බලමු ඒකෙන් කොහොමද ශක්තිය හානි වෙන්නේ කියලා. එතකොට මම මෙහෙම කරනවා. දැන් මේ සිද්ධිය ඔයගොල්ලෝ දැන්නම දන්නේ නේද? දැන් මම කරන්නේ මෙන්න මේක පොඩි හරස් ගඩක් ගන්නවා. මෙන්න මේ හරියම වගේ මෙන්න මෙතනින් වගේ මේක කැපුවොත් හරස් ගඩක් ගත්තොත් තේරෙනවද ඔයාලට කියන්නේ? අන්න මෙතනින් මෙහෙම කැපුවොත් අපිට ඊට පස්සේ කපලා මේ පැත්තෙන් වගේ බැලුවොත් අපිට පේනවනේ ළමයි ඍජුකෝණාශ්‍රාකාර හරස් ගඩන්නේ පේන්නේ නේද? හරි සමචතුරස්‍රාකාර හරි ඒ වගේ හැඩයන්නේ පේන්නේ. ඒතර මේකේ මේ හරස් ගඩ මම මේ පැත්තෙන් අදිනවා. හරිද ළමයි? ඒතර මේකේ මේ මෙයා තමයි මේ ඉන්නේ මම මේ කියන්නේ මොනවා? මේක තමයි මේ හදලා තියෙන්නේ. මම පොඩි කලින් දාන්න. එතකොට දැන් මේක මෙහෙම කපලා මෙහෙම මේ පැත්තකින් බැලුවොත් ඉස්සර මෙහෙම මුන්ට මුල්ලා අපිට පේනවා මේ බල රේඛා නේ. චුම්බක ශ්‍රාවයේ මේ වර්ගඵලය හරහා ගමන් කරනවා. අපි හිතමු දැන් මෙහෙම බැලුවොත් මේ අපේ නේද? මේ පැත්තට එන්නේ මූණ පැත්තට එන්නේ. එතන මේක නම් මෙහෙට. දැන් බෝඩ් එකෙන් එළියට තමයි බල රේඛා කියන්නේ මේ මොහොතේ. නේද? ඒතර එහෙනම් මෙතන බල රේඛා ටික මට ඕන තිත් වලින් අඳින්න පුළුවන් නේ. ඔන්න ඔය විදිහට මේ මුදියකට මැද හරහා බල රේඛා පවතින. අපි නිකන් හිතමු මොන ඔහම කීපයක් තියෙනවා කියලා. තිත් කියන්නේ මේ බෝඩ් එකෙන් එළියට කියන එක නේ ඔයාලා ඒක දන්නවා. ඊට පස්සේ අපි හිතමු දැන් මෙහෙමනේ. දැන් ප්‍රත්‍යාවර්ත ශ්‍රාවයක් නැති වෙන එක වෙලාවකට ওই පැත්තට තියෙනවා. ඒ එළියට තියෙන එක වැඩි වෙන්නත් පුළුවන්. මේ එළියට තියෙන එක අඩු වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන ධාරාවේ දිශා මාරු වෙච්ච ගමන් ශ්‍රාවයේ පැත්ත මාරු වෙනවා. අනිත් පැත්තට තියෙනවා. ඒතර මේ තිත් ටික කතිර වෙනවානේ. ඒතර මේ කතිර වල විශාලතේ ශ්‍රාවයේ විශාලත්වය කියන්නේ ඇතුළට තියෙන ශ්‍රාවයේ විශාලත්වය අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. ඒ විදිහට අඩු වැඩි වෙමින් විශාලත්වය අඩු වැඩි වෙමින් දිශාව මාරු වෙමින් තමයි මේක තියෙන්නේ. ඉතින් අපි මේ උදාහරණයට ගමු එළියට පවතින ශ්‍රාවයක් කියලා. සහ අපි උපකල්පනය කරමු. උදාහරණයක් දැන් වල කියලා දෙන්න ඕන නිසා එළියට පවතින ශ්‍රාවය B කියලා ගමු. B නේ ශ්‍රාවය කියන්නේ ශ්‍රාවකයන් තිබීනේ. නැත්නම් බෝඩ් එකේ එළියට පවතින ශ්‍රාවය කාලය සමග වැඩි වේයයි සිතමු. වැඩි වෙනවා කියලා හිතමු උපකල්පනයක් කරන්න. අඩු වෙන්නත් පුළුවන්. වැඩි වේයයි සිතමු. බෝඩ් එකෙන් එළියට පවතින ශ්‍රාවය කාලය සමග වැඩි වේයයි සිතමු. සමහරලාට අඩු වෙනවා. සමහරලාට කතිර කියන්නේ ඇතුළට පවතිනවා. ඒ ඇතුළට පවතින එක අඩු වෙන්නත් පුළුවන්. ඒක වැඩි වෙන්නත් පුළුවන්. ඔය උදාහරණයට ඔක ගමු.
ඊට පස්සේ දැන් හිතන්න. දැන් අපි අර ලෙන්ස් නියමයේ ඔයාලට මතකද? චුම්බක ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයේ දිශාව හොයන නියමයේ ලෙන්ස් නියම. ලෙන්ස් නියමයේ දාන්න යන්නේ මෙන්න මේ එකකට. මෙන්න එකක් තෝරගමු. හරි. දැන් මොකක්ද උනේ? ශ්‍රාවයේ තියෙන එළියට. දකුණත් නීතිය දාන්න යන්නේ වගේ එකක් එළියට. දැන් එළියට පවතින ශ්‍රාවය මොකක්ද වෙලා තියෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් ලෙන්ස් නියමයට අනුව අපි ඒකේ අනිත් පැත්ත හිතනවා. එළියට පවතින එක වැඩි වෙනවා නම් එළියට පවතින එක අඩු වෙන්න තමයි ඕන. දැන් එහෙනම් මේ එළියට පවතින ශ්‍රාවය අඩු වෙන්න නම් ඇතුළට ශ්‍රාවයක් ඇති වෙන්න ඕනේ. හරි ආයතනයක් කියනනම් දැන් මොකද වෙන්නේ? එළියට තියෙන ශ්‍රාවය වැඩි වෙනවා. එළියට තියෙන ශ්‍රාවයේ ඒකේ අනිත් පැත්ත හිතන්න. එළියට තියෙන ශ්‍රාවය වැඩි වෙනවා කියන එක අනිත් පැත්ත එළියට තියෙන ශ්‍රාවය අඩු වෙන්න ඕන. එළියට තියෙන ශ්‍රාවය අඩු වෙන්නේ නම් ඇතුළට ශ්‍රාවයක් ඇති වුණොත්. මම ඇතුළට ශ්‍රාවයක් ඇති වෙන්න නම් ධාරාව දක්ෂිනාවර්තව නේ මගේ ඇඟිලි හතරක් කියන දක්ෂිනාවර්තව ප්‍රේරණය වෙන්න ඕන. ධාරාවක් දක්ෂිනාවර්තව ප්‍රේරණය වෙන්න ඕන. ඒතර මේ හැම ශ්‍රාව රේඛාවක් වටාම දක්ෂිනාවර්තව ඔන්නම ධාරාවන් ප්‍රේරණය වෙනවා. පැහැදිලි. එතකොට ලෙන්ස් නියමයට අනුව මෙන්න මේ දිශාවට අපි හොයාගත්ත දක්ෂිනාවර්තය කියලා. දක්ෂිනාවර්ත දිශාවට මේ හැම ශ්‍රාව රේඛාවක් වටේටම කුඩා ධාරා ප්‍රේරණය වෙනවා. ඒ වගේ සුලියක් ආකාරයට තමයි හැදෙන්නේ. ඉතින් ඔන්න ඕවට අපි කියනවා සුලි ධාරා කියලා. පැහැදිලිද ළමයි? මේවට අපි කියනවා සුලි ධාරා. සුලි ධාරා කියන්නේ ඔන්න ඔකට තමයි. ඉතින් මොකද වෙන්නේ? කොහොමද මේකෙන් ශක්තිය හානි වෙන්නේ? දැන් මේ සුලි ධාරාවක් ඇති වෙලා ඔක නැති වෙලා යනවා ටික වෙලාවක් ඉන්නේ. එතකොට මේ සුලි ධාරාවක් කියන්නේ විද්‍යුත් ශක්තියක්. ධාරාවක් කියන්නේ විද්‍යුත් ශක්තියන්නේ. එතකොට මේ සුලි ධාරාව ඇති වෙලා නැති වෙද්දී එතකොට මෙතන මේ ඇති වුණ විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පත් වෙනවා. තාප ශක්තියට බවට පත් වෙලා මේ මෘදු යකඩය රත් වෙන්න ගන්නවා. ඒතකොට මේ තාපයේ විදියට තමයි ළමයි මෙතන ශක්තිය හානි වෙන්නේ. මේ සුලි ධාරා ඇති වෙලා නැති වෙලා යනකොට ඒ ධාරාවේ ඒ විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පත් වෙලා යකඩය රත් වෙන්න ගන්නවා. ඒතකොට තාපයේ විදියට මෙතන ශක්තිය හානි වෙනවා. ඒතකොට මේක මේ මෙතන විතරක් නෙවෙයි මේ හැම තැනම මෘදු යකඩේ හැම ස්ථානයකම ওই සුලි ධාරා ඇති වෙනවා. ඒ ඇති වෙන හැම තැනකම තාපයේ විදියට ශක්තිය හානි වෙනවා. හොඳයි. දැන් පොඩ්ඩක් සුලි ධාරා කියලා මාතෘකාව තියෙනවානේ. ඒ මාතෘකාවට පහළින් තියෙන ඡේදය පොඩ්ඩක් අපි කියවගමු. මෘදු යකඩ මැදයේ හරහා පවතින චුම්බක ශ්‍රාවය. කාලයත් සමග වෙනස් වන විට මෘදු යකඩ මැදයේ තුල ශ්‍රාව වෙනසට ප්‍රතිවිරුද්ධව ශ්‍රාවයක් ඇතිවන පරිදි කුඩා ධාරාවන් ප්‍රේරණය වේ. මෙම කුඩා ධාරාවන් සුලියක් ලෙස ඇති වී නැති වී යයි. සුලි ධාරා ඇති වී නැති වී යන විට එම විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය වී මෘදු යකඩ මැදය රත් වීම සිදු වේ. හරි තේරුණා නේද? ඔන්න පොඩි වාක්‍යයක් ඒ වාක්‍ය අගට එකතු කරගන්න. මේ ආකාරයට සුලි ධාරා නිසා තාපයේ ලෙස ශක්තිය හානි වේ කියලා එකතු කරගන්න අගට නේ. එතකොට ඒක සම්පූර්ණයි. ඡේදය අගට එකතු කරන්න මේ ආකාරයට සුලි ධාරා නිසා තාපයේ ලෙස ශක්තිය හානි වේ. හරි. ඊට පස්සේ මේ ඡේදය අවශ්‍ය ඔයාලා highlight කරගන්න නැත්නම් ඉරි ගහ ගන්න. ඊට පස්සේ පහළ දීලා තියෙනවානේ. කියලානේ. මෙතන මේ රූපය ඇඳ ගන්න. ඊට පස්සේ මෙතන තියෙන මේ කොටුව ඇතුලේ මේ ටික සම්පූර්ණ කරගන්න. හරි එහෙනම් නෝට් එක සම්පූර්ණ කරගෙන ඉන්න. හොඳයි. එතකොට මේ සුලි ධාරා ගැන තව පොඩ්ඩක් අපි කතා කරනවා ළමයි. මේ සුලි ධාරා වළක්ව ගන්න පොඩි උපක්‍රමයක් අපි යොදනවා. ඒ උපක්‍රමය මොකක්ද කියලා ඉගෙන ගන්න යන්නේ.
අපි උපක්‍රමයට කියනවා ළමයි ආස්තරණය කරනවා කියලා. බලමු මේ මොකක්ද ඒ කියන්නේ කියලා. මට මේක මකන්න වෙනවා. දැන් මෙහෙමයි. ආස්තරණය කරනවා කියන්නේ අර තනි මෘදු යකඩ කුට්ටියක් භාවිතා කරන වෙනුවට අපි මෘදු යකඩ තහඩු භාවිතා කරනවා. ගත්තොත් මෙන්න මේ වගේ මෘදු යකඩේ හැඩයේම තියෙන තහඩු කැලි පාවිච්චි කරනවා. තනි කුට්ටියක් පාවිච්චි කරන්නේ. ඔන්න අපේ එක තහඩුවක්. ඒතකොට අර මෘදු යකඩේ තියනා වගේම සිදුරුකුත් තියෙනවා. ඊට පස්සේ මේ මොනවාද මෘදු යකඩ තහඩු ඝනකමක් නෑ ළමයි. තේරෙනවද? තහඩු වගේ ලොකු ඝනකමක් නෑ, කුඩා ඝනකමක් තියෙනවා. මේ මෘදු යකඩ කුට්ටිය වගේ ලොකු ඝනකමක් නෑ. ඒක මම මෙතන ලියන්නම්. මේ මොනවාද මෘදු යකඩ තහඩු. ඒ ලෝහයෙන් හදපු තහඩු. ඊට පස්සේ මේ මෘදු යකඩ තහඩුව වලට එහා පැත්තෙන් අපි යොදනවා මොනවා හරි පරිවාරක ද්‍රව්‍යයකින් හදපු තහඩුවක්. උදාහරණයකට අපිට පුළුවන් ප්ලාස්ටික් වගේ ද්‍රව්‍යයකින් හදපු තහඩුවක් දාන්න. මම මේ නිල් පාටින් අදින්නේ ඒකට. පරිවාරක ද්‍රව්‍යයකින් නිර්මාණය කරපු තහඩුව. ලී වෙන්න පුළුවන්. ඊට පස්සේ නැත්නම් කාඩ්බෝඩ් වගේ හරි මොනවා හරි පරිවාරක ද්‍රව්‍යයකින් හදපු තහඩුවක්. ඊළඟට ආපහු එතකොට මම මේක නම් කරනම් පරිවාරක ද්‍රව්‍ය තහඩුවක් නේ. පරිවාරක ද්‍රව්‍ය තහඩුව. ඒක තමයි මේක. මෙතන තියෙන මෘදු යකඩ තහඩුව. ඒක ආපහු පරිවාරක ද්‍රව්‍ය තහඩුවට යහපැත්තේ මෘදු යකඩ තහඩුවක් තමයි. ආය මෘදු යකඩ තහඩුවක්. ඊට ආය එහා පැත්තෙන් ආය පරිවාරික ද්‍රව්‍ය තහඩුවක්. ඔන්න ඒ විදිහට මාරුවට තහඩු වර්ග දෙකකින් මම යොදනවා. ඔන්න ආය අපි දාපු මොකද්ද? පරිවාරක ද්‍රව්‍ය තහඩු මයිකලි පාටි පාටක. ඊට ආය ඊළඟට ආපහු පරිවාරක ද්‍රව්‍ය තහඩුවනේ දැන් මේ ඊට ආය මෘදු යකඩ තහඩුවක්. ඔන්න ඔය විදිහට අපි අන්තිම එක තව ලෝකේ තහඩු ගොඩාක් තියෙනවා. මම මේ තහඩු පහක් විතරක් ඇත්තා නේ. ඔන්න ඔය විදිහට මාරුවෙන් මාරුවට මෘදු යකඩ තහඩුවයි පරිවාරක තහඩුවයි මෘදු යකඩ තහඩුවයි පරිවාරක තහඩුවයි එහෙම දාලා ඔය ටික මේ එකතු කරලා අපිට කුට්ටියක් හදාගන්න පුළුවන් නේද?
අන්න ඕක පාවිච්චි කරලා පරිණාමකය නිර්මාණය කරගන්නවා. එතන මේකේ හරස් කඩක් මෙතනින් කපලා ගත්තොත් ඒක පේන්නේ එහෙම. ටිකක් තහඩු ගොඩාක් තියෙනවා මම ඔයාලට පේන්න ඕන ඉඳ ටිකක් පොඩි තහඩු ප්‍රමාණයක් අඳින්නම්. හරස් කඩක් ගත්තොත් තහඩු පහක් නේ මම යන්නේ. එතන මේකම පහකට බෙදා ගන්නවා. 2 3 4 මාරුවෙන් තහඩු තියෙනවා. එතකොට එකක් මුද්‍රියක් කර තහඩුවක් ඊළඟට පරිවාරක ද්‍රව්‍ය තහඩුවක්. ඊට ආය මුද්‍රියක් කර තහඩුවක් පරිවාරක ද්‍රව්‍ය තහඩුවක්. ඔන්න ඒ විදිහට මාරුවෙන් තහඩු දැන් මතර තහඩු පහෙන් තියෙන පහක් නේ ගොඩක් තියෙනවා. සිහින් තහඩු. එතකොට මම පොඩක් ආපහු නම් කරන්න. එතකොට මේවා මුද්‍රියක් කර තහඩුනේ. මේක පරිවාරක ද්‍රව්‍ය තහඩු. හොඳයි. ඉතින් ඔන්න ඕක තමයි ළමයි සිද්ධිය. ඒතකොට මේකෙන් අපිට සුලි ධාරා ඇති වෙන එක අවම කරගන්න පුළුවන්. කියන්නේ නැති කරගන්න බෑ. හැබැයි අඩු කරගන්න පුළුවන්. ඒක කොහොමද වෙන්නේ කියලා කිව්වොත් දැන් මේ පරිවාරක ද්‍රව්‍ය තහඩු මැදින්ම දාවනේ. ඒතර ළමයි පරිවාරක ද්‍රව්‍ය තහඩු වල එක පරිවාරකයන්නේ. ඒතර ඒකේ සුලි ධාරාවක් ඇති වෙන්න තියෙන ඉඩක් නැහැනේ. ඒතර ඒ සුලි ධාරා ඇති වෙන්න තියෙන අවකාශය ඉඩ අවම කරපු එකක් තමයි මේකේ කරලා තියෙන්නේ. ඒතර මේ පරිවාරක ද්‍රව්‍ය තුල මේ සුලි ධාරාවක් නැත්නම් ධාරාවක් ඇති වෙන්න ඉඩක් නැති හින්දා ඒ සුලි ධාරා ඇති වෙන්න තියෙන ඉඩ කඩාවම වෙලා තියෙනවා. ඒතකොට ඇති වෙන සුලි ධාරා ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් හැබැයි මේ තියෙන සන්නායක තහඩුව ඇතුලේ සුළු ප්‍රමාණයකින් සුලි ධාරා ඇති වෙන්න පුළුවන්. ඉතින් ඕකට තමයි ළමයි අපි ආස්තරණය කරනවා කියලා කියන්නේ. එන්න මේ තහඩු ආස්තරණය කරනවා කියලා කියනවා. ආස්තරණය කරන ලද තහඩු භාවිතා කරනවා කියලා තමයි ඔකට කියන්නේ. හරි. එතකොට ඔන්න ඔය විදිහට අපිට ඇතිවන සුලි ධාරා ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. එතකොට මේ සුලි ධාරා නිසා හානි වන ශක්ති ප්‍රමාණයත් ඔකින් අඩු වෙලා යනවා. පැහැදිලිද? පැහැදිලි. හොඳයි. අර පහළ තියෙන වාක්‍ය කියව ගමු. මැද හරි පිටපොත් නේ. ආස්තරණය කරන ලද මෘදු යකඩ තහඩු භාවිතා කිරීම මගින් සුලි ධාරා ඇතිවීම අවම කරගත හැක. හොඳයි. ඒක ඉරක් ගහගන්නේ වාක්‍යයට ගොඩාක් වැදගත්. ඒ වගේම මේක අඳිද්දී පොඩ්ඩක් පොතේ පොඩි මිස්ටේක් එකකුත් තියෙනවා. ලොකු වැරද්දකුත් නෙවෙයි. තහඩු 4යි නේද ඇඳලා තියෙන්නේ පොතේ. බලන්න. සමහර පොත්වල තහඩු 4ක් ඇඳලා ඇති. එනකොට මම මෙතන බෝඩ් එකේ තහඩු 1 2 3 4යි 5ක් ඇඳලානේ. ඉතින් පස්වෙනි තහඩුවකුත් ඇඳගෙන අලුතින් මෙන්න මේ පිටිපස්සෙම තියෙන තහඩුව අලුතෙන් ඇඳලා පොතේ. ඉතුරු තහඩු 4 තියෙනවා. පස්වෙනි තහඩුව අලුතෙන් අඳින්න. ඊට පස්සේ මේ රූප දෙක සම්පූර්ණ කරගන්න. තේරුණානේ? තහඩු 4ක් නම් ඔයාලගේ පොතේ ඇඳලා තියෙන්නේ. පස්වෙනි තහඩුව අලුතෙන් ඇඳලා රූපේ සම්පූර්ණ කරගන්න. තහඩු 5ක් ඇඳලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. කොහොමම සම්පූර්ණ කරගෙන යන්න. හොඳයි. එහෙනම් වැඩේ කරගන්නකෝ. හරි ළමයි අපි එහෙනම් සුලි ධාරා නිසා ශක්තිය හානි වෙන ආකාරය ඉගෙන ගත්තා. අපි දෙවෙනි ශක්තිය හානි වෙන ක්‍රමයට යමු. ජූල් තාපනය කියලා තියෙනනේ. ජූල් තාපනය කියන්නේ ළමයි හරි සරලයි. මේ කම්බි දෙකක් තියෙනවනේ. පුඩු දෙකක්. ප්‍රාථමික දංගරය, ද්විතීක දංගරය. ඔය පුඩු දෙකේම ධාරාව ගලනවනේ නේද? එතකොට මේ ප්‍රාථමික හා ද්විතීක දංගරවල ධාරාව ගැලීම නිසා ඒ වගේ ප්‍රතිරෝධය නිසා ඒ දංගර රත් වෙන්න ගන්නවා. තේරුණාද?
දඟර රත් වෙන්න ගන්නවා. එතකොට මේ ප්‍රතිරෝධය නිසා ඒ දඟර රත් වෙලා තාපයේ විදියට ශක්තිය හානි වෙනවා. ඉතින් අන්න ඕකට තමයි ළමයි අපි ජූල් තාපනය කියලා කියන්නේ. ඒකට ජූල් තාපනය කියන්නේ මොකක්ද කියලා අහුවොත් කම්බි දඟර තුලින් ධාරාව ගැනීමේදී ඒවායේ ප්‍රතිරෝධය නිසා දඟර රත් වී තාපයේ ලෙස ශක්තිය හානි වීමට අපි ජූල් තාපනය කියලා කියනවා. එතකොට මේකෙදී මේ ජූල් තාපනය අවම කරගන්න අපිට උපක්‍රමයක් විදියට භාවිතා කරන්න පුළුවන් මහත් කම්බි භාවිතා කිරීම. ඇයි? ඔයාලා දන්නවා ප්‍රතිරෝධය නේද? R සමානයි ρL යටේ කියලා නේ. ඒතර වර්ගඵලය වැඩි වුණොත් අපි දන්නවා ප්‍රතිරෝධය අඩු කරගන්න පුළුවන්. ප්‍රතිරෝධය අඩු වුණොත් තාපයේ විදියට ශක්තිය හානි වෙන ප්‍රමාණය රත් වෙන එක අඩු කරගන්න පුළුවන්. එතකොට මේ ජූල් තාපනය අවම කරගන්න අපි වර්ගඵලය වැඩි නැත්නම් මහත් කම්බි භාවිතා කරනවා. නැත්නම් මේ රෝ අඩු වෙවත් පුළුවන්. ප්‍රතිරෝධය අඩු කම්බි. නැත්නම් ප්‍රතිරෝධකතාව අඩු කම්බි භාවිතා කරලා ප්‍රතිරෝධය අඩු කරලා ජූල් තාපනය අවම කරගන්න පුළුවන්. ඒතර ජූල් තාපනය අවම කරගන්න අපි ප්‍රතිරෝධය අඩු මහත් කම්බි භාවිතා කරනවා. තේරුණා නේද? ඉතින් ඔන්න ඕක තමයි ජූල් තාපනය වෙන්නේ. පහළ තියෙන ඡේදයේ ජූල් තාපනය යටතේ පොඩි වාක්‍ය දෙකක් තියෙනවා කියවගමු. පරිණාමකයේ ප්‍රාථමික හා ද්විතීක දඟරවල ප්‍රතිරෝධය නිසා තාපය ලෙස ශක්තිය හානි වීම ජූල් තාපනය ලෙස හඳුන්වයි. හරස්කඩ වර්ගඵලයේ වැඩි මහත කම්බි භාවිතා කිරීමෙන් ජූල් තාපනය නිසා ශක්තිය හානි වීම අවම කරගත හැකියි. පැහැදිලි? හොඳයි. ඔය කරුණු දෙකට ඒ වාක්‍ය දෙකට ඉරි ගහ ගන්න. ඒකට ඉරි ගහගෙන ඊළඟ පිටුවට යන්න. අවසාන පිටුව. තුන්වෙනි ක්‍රමය ශක්තිය හානි වෙන තුන්වෙනි ක්‍රමය තියෙනවා. ඒකට අපි කියනවා ශ්‍රාවකාන්දුව කියලා. ශ්‍රාවකාන්දුව කියන්නේ ළමයි මෙහෙමයි. දැන් මේ ප්‍රාථමික දඟරය තුල ප්‍රේරණය වෙන ශ්‍රාවය මේ මෘදු යකඩ මධ්‍යය තුලින් ද්විතීක දඟරය දක්වා ගෙන යනවා නේ. හැබැයි කිසියම් ශ්‍රාවයක් නැත්නම් කිසියම් බල රේඛා ප්‍රමාණයක් මේ ද්විතීක දඟරය දක්වා යන්නේ නැතුව මේ අතරමඟදී කාන්දු වෙනවා. එළියට පනිනවා. මේ විදිහට මෙහෙන් එනවා. එතකොට අර ප්‍රාථමික දඟරේ නිර්මාණය නැත්නම් ප්‍රේරණය වෙන සියලුම ශ්‍රාවය ද්විතීක දඟරය තුලින් නොගොස් අතරමඟදී ඉවතට කාන්දු වෙනවා නම් එහෙම මෙහෙටත් කාන්දු වෙන්න පුළුවන්. අන්න ඒකට අපි කියනවා ශ්‍රාවකාන්දුව කියලා. තේරුණාද? ඉතින් මේ ශ්‍රාවකාන්දුව අවම කරගන්න තමයි අපි මේ මෘදු යකඩ මධ්‍යයක් භාවිතා කරන්නේ. ඒ මෘදු යකඩ මධ්‍ය තිබ්බේ නැත්නම් ඔය යම් ටිකවත් එහා පැත්තෙන් යන්නේ නැහැ. තේරුණාද? මෘදු යකඩ මධ්‍ය දාලා මේ ශ්‍රාවය බන්ධනය කරගෙන මේක තුලින් යවනවා. ඒකින්ද ශ්‍රාවකාන්දුව අඩු වෙනවා. හැබැයි මෘදු යකඩ මධ්‍ය දැම්මත් කිසියම් ප්‍රමාණයක් ශ්‍රාවය කාන්දු වෙනවා. ඒක නවත්තන්න බෑ. ඉතින් ඕක තමයි ශ්‍රාවකාන්දුව කියන්නේ. පොඩ්ඩක් කියවගමු ශ්‍රාවකාන්දුව යටතේ තියෙන ඡේදය. ප්‍රාථමික දඟරය තුල ප්‍රේරණය වන ශ්‍රාවය ද්විතීක දඟරය තුලින් ගමන් නොකර අතරමඟදී ඉවතට කාන්දු වීම ශ්‍රාවකාන්දුව ලෙස හඳුන්වයි. ඒකේ අගට මේ කියන වාක්‍යයත් එකතු කරගන්න. අගට එකතු කරගන්න. මෘදු යකඩ මධ්‍යයක් භාවිතා කිරීම මගින් ශ්‍රාවකාන්දුව අවම කරගත හැකිය. මෘදු යකඩ මධ්‍යයක් භාවිතා කිරීම මගින් ශ්‍රාවකාන්දුව අවම කරගත හැකිය. හොඳයි. ඒ සම්පූර්ණ ඔක්කොටම මේ වාක්‍යයටම වාක්‍ය දෙකටම නේ කියවපු එකයි අමතරව ලියාගත් එකකට ඇතුළුව ඉරක් ගන්න. හරි. අවසාන ශක්තිය හානි වෙන ක්‍රමය මන්දායන හානිය. බලමු. මන්දායන හානිය චූට්ටක් තේරුම් ගන්න අපහසුයි.
හැබැයි ඕකෙන් කවදාවත් අපෙන් විභාග ප්‍රශ්නයක් දැන් අහලා නැහැ. පොඩ්ඩක් කටපාඩම් කරගෙන හරි තියාගන්න. මට පුළුවන් විදිහට මම ඔයාලට මේක තේරුම් කරලා දෙන්නම්. ඒක මෙන්න මේ වගේ. අපි හිතමු පොඩ්ඩක් ඉඳිසලා හිටියම කල්දාමු. අන්න මන්දායන හානි කියන්නේ මෙහෙම එකක්. දැන් මේ ධාරාව එක පැත්තකට ගලද්දී චුම්බක ශ්‍රාවය මේ දක්ෂිණාවර්තව තියෙනවනේ. මුද්‍රයකට මැද්දේ. දැන් මේකේ ධාරාව මාරු වුණොත් දිශා මාරු වෙනවා ටික වෙලාවකින්. ප්‍රත්‍යාවර්ත කියන්නේ ඒකේ ධාරාව දිශාව දාන වෙන මාරු වෙනවා. ඒතර ධාරාව දිශාව මාරු වෙච්ච ගමන් මේ දක්ෂිණාවර්තව තිබ්බ ශ්‍රාවය වාමාවර්තව අලුත් ශ්‍රාවයක් ඇති වෙනවා. එතකොට අපි නිකන් මේ එක තැනක් අපි තෝරගත්තොත් කිව්වොත් දැන් දක්ෂිණාවර්ත දිශාවට ශ්‍රාවයක් තියෙනවා. මෙන්න මේ පැත්තට බල රේඛා තියෙනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මේ ධාරාවේ දිශාව මාරු වෙනකොට ටික ටික මේක අඩු වෙනවා. සහ ධාරාවේ දිශාව මාරු වෙච්ච ගමන් අලුත් ශ්‍රාවයක් අනිත් පැත්තට ඇති වෙනවා. එතකොට මේ ප්‍රතිවිරුද්ධ දිශාවලට තියෙන ශ්‍රාවයන්, ඒ කියන්නේ ධාරාව එක පැත්තකට ගලත් දකුණු පැත්තට ශ්‍රාවය තියෙනවා. ධාරාවේ දිශාව මාරු වෙච්ච ගමන් වම් පැත්තට ශ්‍රාවය තියෙනවා. එතකොට ධාරාවේ දිශාව මාරු වෙන අවස්ථාවේ මේ දෙපැත්තට තියෙන ශ්‍රාවයන් අතර ඝට්ටනයක් ඇති වෙනවා. තේරෙනවද? ධාරාවේ දිශාව මාරු වෙන මොහොතේ ශ්‍රාවයේ දිශාවත් මාරු වෙන ඉඳන් දකුණු පැත්තට තිබ්බ ශ්‍රාවයයි අනිත් පැත්තට තිබ්බ ශ්‍රාවය වම් පැත්තට තිබ්බ ශ්‍රාවය අතර ඝර්ෂණයක් ඇති වෙනවා. ඇතිලීමක් ඇති වෙනවා. ඒතර එන්නේ මේ සිද්ධිය නිසා ප්‍රතිවිරුද්ධ ශ්‍රාවයන් අතර සිදුවන ඝර්ෂණය නිසා තාපයේ විදියට ශක්තිය හානි වෙලා මේ මුඩි යකඩය රත් වෙන්න ගන්නවා. ඉතින් ඕකට තමයි මන්දායන හානි කියන්නේ. අර ප්‍රතිවිරුද්ධ දිශාවලට පවතින ශ්‍රාවයන් අතර ඇතිවන ඝර්ෂණය නිසා තාපයේ ලෙස ශක්තිය හානි වීම. ඉතින් ඔක හරියටම තේරුම් ගන්න අමාරු නම් කමක් නැහැ. කටපාඩම් කරලා හරි තියාගන්න බහුවර්ණයකදී හරි අවශ්‍ය වෙයි. තේරුණාද? හරි. මේ මන්දායන හානිය පොඩ්ඩක් කියවගමු බලන්න ළමයි. මෘදු යකඩ මධ්‍යය තුල පවතින ශ්‍රාවයේ දිශාව කාලයත් සමග වරින් වර වෙනස් වේ. ශ්‍රාවයේ දිශාව වෙනස් වීමේදී ප්‍රතිවිරුද්ධ දිශාවලට පවතින ශ්‍රාවයන් අතර ඝර්ෂණයක් ඇතිවන අතර එම ඝර්ෂණය නිසා තාපයේ ලෙස ශක්තිය හානි වේ. මේක මන්දායන හානිය නම් වේ. හරි. ඉරි ගහ ගන්න මේ ටිකට සම්පූර්ණයකට ඉරි ගහන්න. හරි ළමයි. එහෙනම් අපි පරිණාමක කොටස දැන් අවසන් කරා. සිද්ධාන්ත ටික අවසන්. එතකොට මේ පරිණාමක කොටස අවසන් වෙනවත් එක්කම චුම්බක ක්ෂේත්‍ර පාඩම මෙතනින් අවසන් වෙනවා. එතකොට පරිණාමකවල ගැටලු සාකච්ඡා කරන්න ඕන. ඉතින් ඔයාලා මේ සතියේ පරිණාමකවල බහුවර්ණ ටික හදන්න. ඉතින් මේ බහුවර්ණ නැති ළමයින්ට අවුලක් නැහැ. මේ පාල් ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට මේ බහුවර්ණ ටික ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නැති අයට. ටියුට් එක තියෙන අයට ප්‍රශ්නයක් නැහැ නේ. එතකොට ඔයාලා ඔක්කොම මේ බහුවර්ණ හදලා ඒ බහුවර්ණ වල හදාගන්න බැරි වෙච්ච ගණන් මේ සතිය ඇතුළත මට මැසේජ් කරන්න ඒ ගණන් වල ප්‍රශ්න අංක ටික. එතකොට ඒ ප්‍රශ්න ටික විතරක් මම අලුත් වීඩියෝ එකකින් ඔයාලට තේරුම් කරලා දෙන්නම්. හරි. එහෙනම් ළමයි මේ හොඳට පාඩම කොට දාගන්න මේ පාර. මේ චුම්බක ක්ෂේත්‍ර පාඩම. ඔය ටික තමයි කියන්නේ. අපි එහෙනම් අදට පන්තිය අවසන් කරමු. බොහොම ස්තුතියි හැම දිනකටම.